නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම භාවනා වැඩසටහන ඔස්සේ ප්‍රතිපදාවක් විදිහට අප මේ භාවනාව දියුණු කරන ආකාරය පිළිබඳව හැම කෙනෙක්ම ප්‍රායෝගිකව හඳුනා ගන්නට යෙදෙන්නේ. ඒ වගේම ප්‍රායෝගිකව එහි යෙදෙන ඔබට ඇතිවෙන දහම් ගැටලු පිළිබඳව සාකච්ඡාවනුත් අපි විටින් විට භාවනා වැඩසටහන ඔස්සේම සිදු කරනු ලබනවා. සතිපට්ඨාන භාවනාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපට පළමුව දක්නට ලැබෙන්නේ කායානුපස්සනාව පිළිබඳව. කයෙහි කයානුව දකිමින් වාසය කිරීම පිළිබඳව අපි කතා කිරීමේදී අවසාන වශයෙන් ධාතු වශයෙන් කොහොමද අපි කයෙහි කයානුව බලන්නේ කියන කරුණ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නට යෙදුණා. අද අපට තිබෙන්නේ සීවතික භාවනාව පිළිබඳව අවධානයක් යොමු කරන්නට. සීවතික භාවනාව කියලා කියනකොට මේ කයෙහි යථා ස්වභාවය පිළිඹු වෙන විදිහට මානසිකාරයේ පැවැත්වීම තමයි අපේක්ෂා කරන්නේ. ඒකට කයෙහි යථා ස්වභාවය පිළිබඳව පිළිඹු වෙන විදිහට මානසිකාරයේ පැවැත්වීමට මේ සීවතික භාවනාව මහෝපකාරී වුණත් අද කාලය වන විට අපට තිබෙන වාතාවරණයත් එක්ක මේක පහසුවෙන් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් ඒ ශ්මශානයන් නැතිනම් සොහොන් දකින්න පුළුවන්කම තිබුණේ හැම මෘතදේහයක්ම වළදමන ආකාරයටම නෙමෙයි. තාම දුර බැහැර තැනකට ගෙනහිල්ලා මේ මල මිනිය නැතිනම් මෘතදේහය කැලේ ඒ කැලයක් ඇතුළත වන ලැබක තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා. එතකොට ඒ විදිහට මෘතදේහයක් තැන්පත් කළාට පස්සේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ඒ කයෙහි ස්වභාවය ඒ දිහා බලාගෙන ඉඳලා මොහොතින් මොහොත එහි පවත්නා ස්වභාවය පිළිබඳව නිමිති ග්‍රහණය කරගන්නට පහසුව තිබුණා. ඉතින් අද ඒ විදිහට පොළවේ මතු පිට දකින්නට ලැබෙන්නේ නැහැ මෘතදේහයන් අතහැර දමන අයුරක්. බොහෝ වෙලාවට ආදාහනය කිරීම සහ භූම දාන කිරීම දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම මේ දේවල් වල තිබෙන නිමිති ගැනීම තරමක් අපහසු වන්නට පුළුවන්. හැබැයි අන්තර්ජාලය තුලින් සහ අපිට නොඑක් පින්තූර විදිහට සකසා ගැනීම තුළින් පවා මේ කයෙහි මේ සීවතික භාවනාවට අවශ්‍ය නිමිති අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔස්සේ කියන්නේ නැහැ ඒක ඒ නිසා බැහැමයි කියලා. හැබැයි ඒක භාවනාව මනාකොට සමෘද්ධවන්නට අවශ්‍ය වන බොහෝ කරුණු කාරණා රාශියක් මගහැරී යනවා. හේතුව අපිට අර අනිකුත් නිමිති එතන දකින්න පුළුවන් කමක් නැහැනේ. දැන් දුක්ගන්ධ එකත් එක්ක මේ කයෙහි ස්වභාවය ප්‍රකට වෙන නොයෙක් නිමිති අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය නිමිති බොහෝ අවස්ථාවල මගහැරෙනවා. ඉතින් සෝසානයන්හි වාසය කරන භික්ෂුන් වහන්සේලා එදා හිටියා. ඒ නිසාම දුතාංගයක් හැටියටත් අපට මේ සොහොනෙහි වාසය කිරීම දකින්නට පුළුවන්කම තියෙනවා. සෝසාසනිකාංගයේ හැටියට භික්ෂුන් වහන්සේලා සමාදන්ව ගන්නා දුතාංගයක් විදිහට. එතකොට ඒ සොහොනක වාසය කිරීම තුළ උපට්ඨිත සතිව වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ වගේ භූමියකට ගිහිල්ලා භාවනා කරනකොට යෝගාවචරයා විසින් සැලකිය යුතු යම්කිසි ක්‍රමවේදයනොත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමයි භාවනාව දියුණු කරගෙන යනකොට සමත භාවනාවක් විදිහට භාවනාව ප්‍රගුණ කරනකොට කෙනෙකුට එක එක නිමිති ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. විවිධ නිමිති. සමහර වෙලාවට අර මෘතදේහය පිළිබඳව සිහිය පවත්වනකොට සිත එකඟ වෙනකොට සිතේ තියෙන ආකල්ප සංකල්පනා අනුව නොඑක් ආකාරයේ නිමිති මතුව පේන්න පුළුවන්. සමහර වෙලාවට අර මෘතදේහය නැගිටිනවා වගේ පේන්න පුළුවන්.
එහෙම නැතිනම් ඒක පසුපස එනවා වගේ පේන්න පුළුවන්. පන්නගෙන එනවා වගේ පේන්න පුළුවන්. ඒක තමන්ගේ හිතේ ඇතිවන ඇත්තටම මනෝභ්‍රාන්තියක්. හිතේ ඇතිවන දෙයක්. හැබැයි ඒ දේ එක්ක අපිට අර හිතේ ඇතිවන දෙයක් කියලා එකපාර ප්‍රකට වෙන්නේ නැති වෙනකොට අර ඒ ගැන විශේෂ සැලකිල්ලක් නොදක්වන කෙනෙක් ඒ බිහිතියට පත්වන්නට පවා පුළුවන්කම තිබෙනවා. අනේ හේතුව නිසා ඒ කාරණාවන් පිළිබඳව අපි දැනුම් තේරුම් ඇතුව මේ භාවනාව පිළිබඳව අවධානයක් යොමු කළ යුතුයි. ඒ හින්දා යම් විදිහකින් මේ සීවතික භාවනා කිරීමේදී අර භාවනාවට පෙර ආතුව සිදු කරන පූර්වක්‍ෘත්‍ය ආදිය සිද්ධ කරලා ඉන් පසුව අර වටේට තියෙන නිමිති පවා සලකා බැලීම සිද්ධ කළ යුතුයි. ඒ කියන්නේ සොහොනක නම් අපි ඉන්නේ සොහොනේ ඒ මෘතදේහය තියෙනවා නම් තමන් ඒකෙදි කොයි වෙලාවකවත් ඒක යටි සුළඟට ඉන්න එපා කියලා මේ දක්වනවා. මොකද යටි සුළඟට හිටියාම ඒ කියන්නේ හුළඟ උඩු අතින් එනකොට ඒ හරහා හමාගෙන එන සුළඟ හිටියාම ඒක සමහර වෙලාවට තමන්ගේ භාවනාවට විවිධ අන්තරාය කර තත්වයන් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. අර දුර්ගන්ධයේ පවා අධික ලෙස ගැටීම, විස බීජ, ඊට පස්සේ නොඑක් අමනුෂ්‍ය උපද්‍රවාදී පවා එළඹෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒකෙදි අපි උඩු සුළඟේ වාසය කිරීම තමයි යුක්ත විය යුත්තේ. එතකොට ඒ සුළඟ තත්ත්වයේ පවා සැලකිල්ලක් ගන්නවා මේ සීවතික භාවනාවේදී. ඒ වගේම නිමිති ගැනීම කියනකොට අපි ඒ යම් කිසි ආකාරයකින් මෘතදේහය තියෙන තැන ඉඳලා යම් දුරකින් අපි ඉන්නවා නම් ඒ අසබඩ තිබෙන නිමිති සමහර විට තුඹසක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ගහක් වෙන්න පුළුවන්, කණුවක් වෙන්න පුළුවන්, මොනවා හරි ස්ථාවරව තියෙන තම නිමිති පිළිබඳව සලකා බලනවා. මොකද යම් විදිහකින් විවිධ චලනයන් පෙනුනොත් එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ගහ එතනම තියෙනවා. ඒ තුඹස අපි සලකා බලපු තුඹස එතනම තිබෙනවා. එතකොට එහෙනම් ඊට අනුරූප වුණ මෘතදේහයත් ඒකත් එක්ක තියෙනවා. මේක මනස පැත්තෙන් තමයි මේ විතර්කයේ උපදින්නේ කියලා අර විතර්කයේහි ස්වභාවය පිළිබඳව පහසුවෙන් අපට සිහිපත් කරලා බලන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා මේ භාවනාවට පෙර ආතුව අපේ මනස ඒකට පෙර සූදානම් කර ගැනීමේදී, ඒකට මනස සකස් කර ගැනීමේදී පින්නතුනේ අපට පුළුවන්කම තියනවා ඒ වගේ කරුණු කාරණා පිළිබඳව අවධානයක් යොමු කරන්නට. නමුත් අද කාලයේදී ඔබට ඒ සඳහා අවශ්‍ය වටපිටාව, ඒ කියන්නේ පරිසරය නිර්මාණය වෙන්නේ නැති නිසා ඒකට ඒ තත්වයන් වලට ඔබට මුහුණ දෙන්නට බොහෝ කොට අවකාශය සැලසෙන්නේ නැහැ. එකෙන් කියන්නේ මේ භාවනාව කරන්න බෑ කියන එක නෙමෙයි. මම අර කියපු විදිහට යම් රූප සටහන් ඔස්සේ ඔබට පුළුවන් ඒ නිමිති ග්‍රහණය කරගන්නට. ඒ වගේම ඒ ඔස්සේ පවත්වන මානසිකාරයේ පවත්වන්නට. ධාතු මානසිකාරය අවසන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම්භික්ඛවේ බික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය ඡඩ්ඩිතං ඒකාමතං වා ද්විහමතං වා තීහමතං වා උද්ධමාතකං වා විනීලකං වා විපුබ්බක ජාතං සෝ ඉම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති කියලා මේ කය පිළිබඳව මානසිකාරයේ පවත්වනවා. ඒ කියන්නේ මැරිලා කෙනෙක් මේ උඩු බැලිය අතට ඒ තබා තිබෙන එක දවසක් ගියපු, දවස් දෙකක් ගියපු, තුනක් ගියපු, හතරක් ගියපු, පහක් ගියපු, හයක් ගියපු මේ විදිහට ඒ කයෙහි ස්වභාවය අනුව මානසිකාරය කරනවා. කොහොමද මේ අයම්පිකෝ කායෝ මගේ මේ කයත් එවං භාවී එවං ධම්මෝ එවං අනතීතෝති. එතකොට මේ බඳු ස්වභාවයෙන් යුක්තයි. මේ බවට පත් වෙනවා. ඒතන් අනතීතෝති මේක ඉක්මවල නැහැ. කොටිම කියනවා නම් තමන් කරගත්ත කය ආදේශ කරන අර මృత දේහයට මේ කයත් මේ බඳු ස්වභාවයකට පත් වෙනවානේ. ඒකට අර කායිකත්වයට එක්ක බැඳී තිබෙන මනස අපිට බොහොම රළු පහරකින් ගලවා දමන්නට පුළුවන්කම තිබෙනවා මේ ආකාරයට අපි මේක දියුණු කිරීමත් සමග. ඒ කියන්නේ අර විදිහට පවත්නා මృత දේහයකට මේක සංසන්දනය කිරීම තුළ මේ පවත්වන ආධ්‍යාත්මික රූපය එකට තබලා අපි බලනකොට අපිට පේනවා මේ කයේ ස්වභාවයත් ඒක නේද කියලා. ඒකට මේකේ අපි අනුපූර්ව විදිහට කතා කළොත් එහෙම පළවෙනියට මේ ඒ කයේ නිමිත්ත අපි හොඳට ගන්නවා. මృత දේහයේ නිමිත්ත අපි හොඳට ගන්නවා. මැරිලා එක දවසක් ගියපු කයක තියෙන ස්වභාවය දැන් අද නම් විවිධ බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මේක කුණු නොවන තත්වයට පත් කරගන්නවා.
එහෙම නැති වුණොත් මේ කයේ ස්වභාවය මොකද්ද? දරදඬු වෙලා ගිහිල්ලා මැරිලා සුළු මොහොතකින්ම මේ කය හරවන්න පෙරලන්න බැරි තත්ත්වයටපත් වෙලා එක දවසක් ගෙවෙනකොට මේ කය ඉදිමෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒක තමයි කයෙහි තියෙන ස්වභාවය. එතකොට මේ ඒ රූපේ දිහා බලලා නිශ්චලව පවතින ඒ රූපේ දිහා බලලා අපිට කල්පනා කරලා නුවණින් සම්මර්ෂණය කරන්න බොහෝ දේවල් තියෙනවා. මොනවාද? අපිට බලන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ රූපය මෙබඳු ස්වභාව ගන්නක්. මේ රූපය මෙබඳු ස්වභාව ගන්නක්. මේක කෙනෙක් මේ රූපය මම කියලා හිතාගෙන පරිහරණය කළා. නැතිනම් අපි සත්පුද්ගල භාවයේ තුලනේ කතා කරන්නේ. මේ රූපය මම කියලා හිතාගෙන මේක පෝෂණය කළා. මේක කුඩා කාලයක්, තරුණ කාලයක් මේ විදිහට ගත කිරීමක් තිබුණා. එතකොට මේක උවටන් කිරීම තුළින් පෝෂණය කළා. හොදලා තබමින්, නහලා පිරිසුදු කරගනිමින්, මේක ලස්සන කරගන්නට වෑයම් කරමින් මේ කය පවත්වා ගන්නට උත්සාහවත් වුණා. කනබුන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු මේ කය අද මෙබඳු තත්වයකටපත් වෙලා තියෙනවා. දැන් මේ කය කෙනෙක්ය පුද්ගලයෙක්ය කියලා ව්‍යවහාර කරන්නට බැරි හුදු තවත් එක් කුණු ගොඩක් බවට පත් වෙලා. මැරිලා ගියපු මේ රූපේ දිහා බැලුවහම මේක දරකඩක් හා සමානයි. අපගත විඥානය ඇති කල්ලි මේ කයේ ස්වභාවය පිළිබඳව අපි හොඳට මානසිකාරය කරලා බලනවා. ඒ කියන්නේ අර දකින නිමිත්ත, ඇහැට පේන නිමිත්ත අපි හොඳට මනසට ඇති කරගන්නවා. එතකොට මේ මනසට නිමිත්ත ඇති කරගන්නකොට පින්නතුනේ අපිට එතන හොඳ මේ අනාත්ම ධර්මයක් හැටියට ඒක ප්‍රකට වෙන විදිහට නිමිත්ත මනසට ඇති කරගන්නට ඕනේ. අර රූපය අනාත්ම ධර්මයක්. ඒ කියන්නේ මෙහෙම ආත්ම සංඥාවෙන් ඇසුරු කළාට මේක තියෙන්නේ මෙබඳු තැනකනේ. ඕනේ නම් තවදුරටත් ඔබේ මානසිකාරයේ පවත්වන්න. ඒ කියන්නේ දැන් මේ රූපය ඇසුරු කරගෙන මම කියලා පෝෂණය කළා නම් එතකොට ඒ විඥානයේ නිරුද්ධයි, ඒ හිත නිරුද්ධයි. එතකොට ඒ විඥානයේ මෙතන නිරුද්ධ වෙලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තට පස්සේ නැත්නම් ඒ විඥානයේ නිරුද්ධ වෙලා තව තැනක විඥානයක් විදිහට හටගත්තාම දැන් තව රූපයක් මම කියලා හිතාගෙන ඉන්නවා. තව රූපයක් මම කියලා හිතාගෙන ඉන්න. එතකොට ඒක මම වෙලා. දැන් මේ රූපේ තව කෙනෙක් වෙලා. මේ රූපය මෙතන තියෙන මේ රූපය අසුරු කරගත්ත පණුවෙක් වෙලා මේ ඉපදුණා කියන්නකෝ. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට එයාට මම වෙච්ච තව දෙයක් හම්බෙලා. දැන් එතකොට මම කියලා පෝෂණය කරපු දේ ඇත්තටම මමද මම නොවන ධර්මයක්ද? මම නොවන අනාත්ම කනබුන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුනා වූ දෙයක් නේද කියලා අර රූපේ අනාත්ම ලක්ෂණය ගැන හොඳට මනසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හොඳට අර නිමිත්තක් දිහා බලාගෙන මේක භාවනා කරනකොට ඒ නිමිත්ත දිහා බලාගෙන හොඳට මනසට ගන්නකොට පින්නතුනේ මේක ප්‍රායෝගිකව මේ භාවිතය හිතට බොහොම දැනෙනවා. ඒකට ඔබට අද ගිහිල්ලා මේක අත්දැකීමක් විදිහට ඔබට දකින්න පුළුවන් කමක් නැහැනේ. බහැර තියෙන පරිසරය තුල ගිහිල්ලා මේක අත්දැකීමක් විදිහට ඔබට මේක දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි එහෙම නැති වුණත් ඔබ මොහොතකට ඔය රූප සටහන් ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් මේ පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විදේශ රටවල් වල ඒ වගේ යම් පරීක්ෂණ කරන අයට ඒ වගේ මృతදේහ එලිමහනේ තැම්පත් කරලා ස්වභාවික පරිසරය හමුවේ දේවල් කොහොමද ක්ෂය වෙමින් යන්නේ කියලා ඒ දේවල් අනුව පරීක්ෂණ කරන්නට අවශ්‍ය තැන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒවල තියෙන රූප සටහන් අපිට හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒක Tamanට වඩා ගැළපෙන රූප සටහනක් ගන්න. මැරිලා වැඩි දවසක් ගියපු නැති එකක්, ඉදිමිච්ච එකක්, මේ වගේ Tamanට වඩා ගෝචර කරගන්න පුළුවන් ප්‍රකට වෙන දෙයක් ගන්න. ඒකට කෙනෙකුට මේක මහා දරුණු, මේක මහා බලන්න අප්‍රසන්න, බලන්න බය හිතෙන දෙයක් හැටියට දැනෙන්න පුළුවන්. පින්නතුනේ අප්‍රසන්නතාවය ඒ අපිට බය හිතෙන කම එන්නේ පින්නතුනේ මේ ආත්ම සංඥාව, රූපේ පිළිබඳව බැසගත්තු සුබ සංඥාව, මේ දේවල් එක්ක. එහෙනම් ඒක කෙලෙසයක්. එහෙනම් ඒක ඒ විදිහටම තබා ගන්න එපා. ඒක ඒ විදිහටම පවත්වනවා කියලා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක මේ වමන යනකොටත් මේක දිහාම බලාගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔබ මේක මේ රළු සහගත සංඥාව දුරු වෙන විදිහට මේ මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙන්න කියන එක කියන්නේ. ඒකට අර විදිහට ඒකේ අනාත්ම බව ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන අර විදිහට රූප සටහනක් ඒක මුද්‍රිත විදිහට හරි අරගෙන ඒක දිහා බලාගෙන ඔබ මොහොතක් කල් ගෙවන්න. ඒක දිහා බලාගෙන මෙනෙහි කරන්න. අයම්පිකෝ කායෝ එවං භාවි. ඒක නිමිත්ත ගත්තට පස්සේ ඒක තමන්ගේ කය
එතනට බහලන්න. තමන් කරගත්ත කය එතනට බහලන්න. ඒ රූපේ වෙතට පතිත කරන්න. පතිත කරලා බලන්න අයම්පිකෝ කායෝ එවම් භාවි. මගේ කයත් එබඳු ස්වභාවයටපත් වෙනව නේද? එවන් ධම්මෝ එබඳු ස්වභාවයකයි පවතින්නේ. එතන් අනතීතෝති මේක ඉක්මවා යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ විදිහට ඒ කය පිළිබඳව හොඳට තමන්ගේ මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට දැන් අපිට අර පේන රූපේ නිමිති ගත්තා. තමන් කියාගත්ත කයේ සංඥාවත් ඒකටම පතිත කරලා තමන් කියාගත්ත බවත් එබඳු ස්වභාවයකටපත් වෙනවා කියලා නැවත නැවත ඒක භාවිත කිරීම සිද්ධ කරනවා. පින්නතුනේ හිතෙන් මේක දියුණු කරන්න පටන් ගත්තාම හිතෙන් වඩන්න පටන් ගත්තාම මේ කය ඇසුරු කරගත්ත යම් ආත්ම සංඥාවක් තියෙනවා නම් මේ කය ඇසුරු කරගත්ත යම් සුබ සංඥාවක් තියෙනවා නම් පින්නතුනේ ආත්ම සංඥාව ඒ සුබ සංඥාව ටිකෙන් ටික දුර වෙන්න පටන් ගන්නවා. මේකේ තියෙන අසුබ නිස්ෘත ස්වභාවය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේක කොච්චර පෝෂණය කරලා තිබ්බත් කොච්චර මම මගේ කියලා අපි ලස්සන කරලා තිබුණත් මෙහි පවත්නා ස්වභාවය මේ වගේ අසුබ නිස්ෘත ස්වභාවයක් නේද කියන අවබෝධය අපිට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට යම් රූපය පිළිබඳව රූප මදයක් තියෙනවා නම් යම් රූපය පිළිබඳව තණ්හා කරන අයුරක් තියෙනවා නම් ඒක අපිට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට ඒක තමන්ගේ කය පිළිබඳව බලනවා වගේම ඒක ආධ්‍යාත්මික කය එතනට බහලා බලනවා. ඒ වගේම බාහිර කයත් බාහිර රූපයත් එතනට බහලා බලනවා. ඒකට ආධ්‍යාත්මික රූපය වගේම බාහිර රූපයත් එතනට බහලා බලනකොට අපිට සත්වය පුද්ගලය කියලා ලෝකෙ තුල හම්බෙන සෑම නිමිත්තකම යථා ස්වභාවය අපිට එතන ප්‍රකට කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට ඇහැට පෙනෙන මිනිස්සු ජීවත් වෙනවා කියලා මේ විදිහට දකින්න පුළුවන් මේ කයක තණ්හාව බැස ගන්න තැනක අපිට පවත්නා ස්වභාවය පිළිබඳව පින්නතුනි තාම මනා මානසිකාරයක් මෙතනදී පවත්වන්න පුළුවන්. ඇත්තටම මෙහි පවත්නා ස්වභාවය මෙබඳු අනාත්ම ස්වභාවයක් නේද කියන එක. අර අපි ඉස්සෙල්ලම කළේ මොකද්ද එතකොට පිළිවෙල? අර ඇහැට පේන විදිහට පේන රූපයේහි නිමිත්ත අරගත්තා. ඒකේ නිමිත්ත හොඳට හිතට ග්‍රහණය කරගත්තා. එතන පවතින අනාත්ම ලක්ෂණය හිතට ප්‍රකට කරලා දෙනවා. මේ භාවනාව පිළිවෙල ඔබ හොඳට කරගන්න. මේකෙදි මේ භාවනා වාක්‍ය හදලා ඔබට මේ විදිහට හිතන්න කියලා අර පාඩම් කරගෙන කියන එකක් වගේ මේක කරන එක නෙමෙයි වටින්නේ. නැතිනම් ගිරවෙක් වගේ මේක හිතින් නැවත නැවත කියන එක නෙමෙයි වටින්නේ. මෙතනදී වටින්නේ පින්නතුනේ අපි ඒ මානසිකාරය පවත්වන්නේ කොහොමද කියන එකත් එක්ක. එතනදී ඔබට ප්‍රකටව පේන්න ඕනේ අනාත්ම සංඥාව. එහෙනම් මේ අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට මේ මානසිකාරය තමයි මෙතනදී ප්‍රධාන කරගෙන මේ පැවැත්වීම සිදු කරනු ලබන්නේ. ඒකට මේ මානසිකාරය එතන ඔබ දියුණු කරනකොට ඔබ මනාකොටම එහි පවත්නා ස්වභාවය ප්‍රකට වෙන විදිහට ඒක හොඳට මානසිකාරයේ පවත්තන්න. එතකොට ඒ රූපය සත්පුද්ගල සංඥාවෙන් ඇසුරු කළේ කොහොමද? ඒ වගේම විඥානයේ දුරු වුණාට පස්සේ දැන් පවතින ස්වභාවය මොකක්ද ඒකේ? එතකොට ඒ රූපය දැන් කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපය ක්‍රමක්‍රමයෙන් දි รา ගිහිල්ලා දැන් පත් වෙන ස්වභාවය මොකක්ද කියන එක ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්තන්න. එතකොට අන්න අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට මානසිකාරයේ පවත්තනවා. අර නිමිත්ත හොඳාකාරවම ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ විදිහට තමන් කියපු කය ඒකට බහලා බලන්නේ. තමන් කියපු කය එතනට බහලා බලනවා. එතකොට තමන් කියපු කය එතනට බහලා බලනකොට මේ රූපේ ස්වභාවයත් ඒක නේද? තමන්ගේ කයත් පින්නතුනේ තමන්ට පුළුවන් නම් මල ගෙදරකට ගිහිල්ලා මිනි පෙට්ටිය ඇතුලේ මේ වැතිරලා ඉන්නේ තමන් කියන තැනින් තමන්ට තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේක කොච්චර අනාත්ම ලක්ෂණයකින් ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙයිද? පින්නතුනේ ඒක තමන් කියාගත්ත මේ කයේ ස්වභාවයත් මෙබඳු ස්වභාවයක් නේද කියලා ඒ පිළිබඳව ඔබ මානසිකාරයේ පවත්වන්න. එතකොට ඒක එබඳු තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒක ඇසුරු කරගත්ත මේ හිතන කම මේ තියෙන මම කරගත්ත කම එතන එදාට ඇත්තේ නැහැ. මේක කුණු වෙලා යනවා. ඒ ගතිය හොඳට හිතට අරමුණු කරලා දෙන්න. ඒ වගේම බාහිර රූපයටත් ඒක අදාළ වෙන ලෙස ඒ මානසිකාරයේ පවත්තන්න හිත පුරුදු කරන්න. අම්මා තාත්තා දුව පුතා කියලා හම්බෙන තැනක නෑ මෙහෙම අනාත්ම ධර්මයක් නේ තියෙන්නේ. මේක කන බොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්.
එතකොට කන බොන ආහාරයක ස්වභාවය මොකද්ද? දවසක් යනකොට කැම ටික කුණු වෙලා යනවා. එහෙනම් ඒ බඳු කුණු වෙන කැම ටිකක් නිසා හැදුණු මේ කය බොහෝ කාලයක් තිස්සේ පැසවන ලද කුණුවන ලද අසුචි වලක් වගේ මේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන් බොහෝ කලක් තිස්සේ පෝෂණය වූ මේ කය එබඳු වූ මට්ටමකටමපත් වෙනවා නේද කියලා මෙහි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට අම්මා තාත්තා දුව පුතා කියලා ආදරණීය සංඥාවන්ගෙන් බැසගත් මේ රූපය දිහා නැවත නැවත හිත තබමින් බලන්න. එතකොට මේ රූපය ගැන එබඳු ආකාරයේ මානසිකාරයක් පවත්වනකොට පිනතුනි ඔබට එය ඇසුරු කරගෙන යම් ආත්ම සහගත දෘෂ්ටි සංඥාවක් තිබුණා නම් ඒ ආත්ම සහගත දෘෂ්ටි සංඥාවන් යටපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ බඳු කයක් හටගත්තේ කොහොමද කියලා ඔබ ඒක හටගත්ත විදිහ දකින්න උත්සාහවත් වෙන්න. දැන් අර තුලින් කලේ මොකද්ද? සුභ සංඥාව, ආත්ම සංඥාව යටපත් කිරීමකට ලක් කළා. එතන තියෙන අනාත්ම බව ප්‍රකට කරලා දීලා ඒ යෝනිසෝ මනසිකාරයේ තුල එතන තියෙන අසුභ නිස්ෘත ස්වභාවය ප්‍රකට කරලා දීලා අර ආත්ම සංඥාව, සුභ සංඥාව යටපත් කිරීමකට භාජනය කළා. එතකොට මේ සංඥාව යටපත් කිරීමකට භාජනය කරලා ඊට පස්සේ මේ දෙවැනි අවස්ථාවේදී දැන් මේක මේ විපස්සනාව පැත්තට නැඹුරු කරගන්නවා. මේ කය හටගත්තේ කොහොමද? එහෙනම් හටගත්ත විදිහ අනුව බලන්න. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම අනුව බලමින් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වැය අනුව බලමින් කය පිළිබඳව වාසය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීම සහ වැයවීම අනුව දකිමින් කය පිළිබඳව වාසය කරනවා. එතකොට හට ගැනීම අනුව බලමින් වාසය කරනවා, වැයවීම අනුව බලමින් වාසය කරනවා. හට ගැනීම සහ වැයවීම අනුව බලමින් කය පිළිබඳව වාසය කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට කයෙහි කය අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. හට ගැනීම අනුව බලමින් වාසය කරන්නේ කොහොමද කියන එක මම හිතනවා අමුතුවෙන් මෙතනදී තවදුරටත් වෙනමම විග්‍රහ කළ යුතු වන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඔබට මීට ප්‍රථමයෙන් මේ පිළිබඳව පැහැදිලි කරලීම් කළා තියෙනවා කොහොමද හට ගැනීම අනුව බලමින් වාසය කරන්න කියලා. යම් මට්ටමකින් සිහිපත් කළොත් අවිද්‍යා කර්ම තණ්හා ආදී ඒත් ටික නිසා කොහොමද මේ රූපය කන බොන ආහාරය නිසා ඉපදුනේ, අවිද්‍යා කර්ම තණ්හා ආදී නැති වෙනකොට කොහොමද මේ රූපය අනුත්පාද වශයෙන් නිරුද්ධ වෙන්නේ, වර්තමාන ආහාර ප්‍රත්‍ය නොලැබෙනකොට කොහොමද මේ කය නැති වෙලා යන්නේ කියලා මේ කයෙහි හට ගැනීම අනුව බලමින් වාසය කරනවා, වැයවීම අනුව බලමින් වාසය කරනවා. හුදෙක්ම ප්‍රත්‍ය සමவாய නිසා හටගත් ධර්මය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වන බව ප්‍රකට වන විදිහට ඔබ මානසිකාරයේ පවත්වන්නට ඕනේ. අන්න ඒ විදිහට මානසිකාරයේ පවත්වනකොට පින්නතුනි මේ රූපයට අනුව පැවතුණු අර ඝන ආත්ම සංඥාව ඊටාම ඉක්මනින් ඔබට පුළුවන්කම තියෙනවා යටපත් කරන්න. ඊටාම ඉක්මනින් පුළුවන්කම තියෙනවා ඒක නිරුද්ධ කරන්න. ඊටාම ඉක්මනින් ඒක දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට දැන් අර සොහනෙහි දමලා ඒක මේ යම් විදිහකට එක දවසක් ගියපු ඒ මృతදේහය පිළිබඳව ඔබට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ කය සොහනක දැම්මට පස්සේ ඒ කයෙහි තිබෙනවා විවිධ ස්වභාවයන්ටපත් වෙනවා. දැන් එලි මහනක දාලා තිබ්බොත් එහෙම මේ කය නිකම්ම තියෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක විවිධ සතුන් විසින් අනුභව කරනු ලබනවා. විවිධ සතුන් කෑලි කඩාගෙන කන්න පටන් ගන්නවා. ඒකට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයතාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ගිජ්ජේහිවා කජ්ජමානං සුනකේහිවා කජ්ජමානං සිඟාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං. එතකොට මේ අර විවිධ සතුන් විසින් කපුටෝ ඊට පස්සේ තව අපේ මෙහි ඉන්න නොඑක් වර්ගයේ ගිජලිහිණු වර්ග වෙන්න පුළුවන්, කපුටෝ වෙන්න පුළුවන්, උකුස්ස වෙන්න පුළුවන්, බල්ලෝ වෙන්න පුළුවන්, නරි වෙන්න පුළුවන්, කැලේ ඉන්න නොඑක් සත්තු ඇවිල්ලා විවිධේහි පානක ජාතේහි නොඑක් සත්තු ඇවිල්ලා මේ කය කොටස් විදියට කන යටත් ප්‍රදේශයෙන් කුඹුව වේව පවා මේක ඇවිල්ලා කොටස් කඩාගෙන කනවා. එතකොට අර ඉදිමෙමින් යන සිරුරේ සත්තු කෑලි කෑලි කඩාගෙන කනකොට ලේ සරව ලේ පූයා වගුරෝමින් ඒක කනකොට ඒ නිමිත්ත දිහා හොඳට බලන්න. ඒ නිමිත්ත දිහා බලලා කියපු විදිහට
සෝ ඉමමේව කායං උපසංහරති මේ කය පිළිබඳව එයා බලනවා. අයම්පිකෝ කායෝ එවං භාවී එවං ධම්මෝ එතං අනතීතෝති. මගේ කයත් මෙබඳු ස්වභාවයෙන් යුක්තයි, මෙබඳු බවටපත් වෙනවා. මේක ඉක්මවා නැහැ. මේ ස්වභාවය තුළ තමයි මේ කයත් තියෙන්නේ කියලා තමන්ගේ කය පිළිබඳව හොඳට එයට එළඹවා වාසය කරනවා. තමන් කියන කය පිළිබඳව එබඳු මට්ටමකට ගන්නවා. එතකොට ඔබ අර විදිහේ නිමිති වශයෙන් ඉස්සෙල්ලා ඒක ග්‍රහණය කරගන්න. තමන්ගේ කයට ඒ නිමිති ටික ආදේශ කරලා ඔබ ඉදිරිපිට තියෙන තමන්ගේ කය කියලා ප්‍රකට වෙන විදිහට ඒ පිළිබඳව මානසිකාරය පවත්වන්න. ඊට පස්සේ ඔබ බාහිර ඇසුරු කරන සත්පුද්ගල සංඥාවන්ගෙන් ඇසුරු කරන තැනට පවා ඒක ආදේශ කරන්න. විනතුනේ මේකෙන් කියන්නේ මේ එකපාරක් මේක හිතුවා දැන් හරි භාවනාව කරලා ඉවරයි කියන එක නෙමෙයි. මේකෙන් කියන්නේ ඔබ මේ ගැන නැවත නැවත මානසිකාරය පැවැත්විය යුතුයි කියන එක. අර නිමිත්ත තුළ තමන්ගේ කය භාවිත කරමින් ඔබ ඒක හිතේ නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි. දැන් හරි මේක දිහා බැලුවා නිමිත්ත හිතට ගත්තා ඊට පස්සේ දැන් මගේ කයත් මේ වගේනේ කියලා හිතුවා ඒකත් හිතලා ඉවරයි. ඊට පස්සේ දැන් අනුන්ගේ කයත් මේ වගේනේ කියලා හිතුවා ඒකත් හිතලා ඉවරයි. එහෙම නෙමෙයි. මේක හොඳට තමන්ගේ මනසට නැවත නැවත ප්‍රකට කරමින් පෙන්වා දෙන්න. ඒ කියන්නේ හැම වෙලාවකදීම මේක භාවිත කරන්න. දැන් අර නිමිත්ත ග්‍රහණය කරගත්තාම පහසුයි. ඒ නිමිත්ත ළඟ නැති වුණත් ඔබ නැගිටලා ගියත් පැත්තකට ගියත් ඒ ෆොටෝ එක ආයේ බල ඉන්න අවශ්‍යතාවයක්ම නැහැ. ඊට පස්සේ තමන්ගේ කය අර නිමිත්ත සිහිපත් කළා. තමන්ගේ කයට ඒ නිමිති ටික ආදේශ කළා. නැතිනම් කය ඒ தත්ත්වයටපත් කළා. ඒ නිමිති ටික தත්ත්වයටපත් කළා. ඊට පස්සේ තමන්ගේ මනසින් දැන් බලාගෙන ඉන්නවා මේ මම කියන කයේ ස්වභාවයත් මේක නේද? මේ සතුන් විසින් ආහාරයට ගනු ලබන විවිධ සත්තු ඇවිල්ලා කාලා දාන මේ බඳු තත්ත්වයකට මේ කයත් යම්කිසි අවස්ථාවකපත් වෙනවනේ. ඒක පොළොව ඇතුලේ දැම්මත් පොළොව උඩ තිබ්බත් විවිධ සතුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා කියන එක නොඑක් පණුව ගහලා ඒ තත්ත්වයටපත් වෙනවා කියන එක මේ කයේ ස්වභාවය නේද? එතකොට මృత දේහයට හිතෙන්නේ නැහැනේ මේ මාව කනවා සත්තු ඇවිල්ලා මාව කඩාගෙන කනවා කියලා. එහෙනම් මේ කය ඇයි මේ බඳු මට්ටමේ කයක් නේද ආත්මයක් කියලා මේ කල්පනා කරන්නේ? කෙනෙක් කියලා කල්පනා කරන්නේ. එහෙම ස්වභාවයක් මේ කය අසුරු කරගෙන නැහැනේ. මේ කයේ මෙබඳු අනාත්ම ස්වභාවයක් අනාත්ම ලක්ෂණයක් නේ තියෙන්නේ කියලා ඒ අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන විදිහට ඔබ ඒ රූපය පිළිබඳව මානසිකාරය පවත්වන්න. එතකොට ඒ තුල ඔබට පුළුවන්කම තියෙනවා ඊටාම ඉක්මනින් සිත එකඟ කරගන්න අර නොඑක් සුබ සංඥාවන් ආත්ම සංඥාවන් යටපත් කරලා දාලා එකඟ කරගන්න. ඒ වගේම අපිට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා අර කතා කරපු විදිහට අපිට හට ගැනීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. වැයවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මේ විදිහට පින්නතුනේ මානසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා මේ කයෙහි ස්වභාවය පිළිබඳව. ඊට පස්සේ පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටික සංකලිකං සමන්සලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉම මේව කායං උපසංහරති. එතකොට මේ කය ඊට පස්සේ මොකද වෙන්නේ? සත්තු විසින් කාලා දැම්මට පස්සේ අට්ටික සංකලිකං සමන්සලෝහිතං මස්ලේ වැකුණු මේ සමන්සලෝහිතක උන අට්ටික සංකලිකං ඇටසැකිල්ලක් බවට පත් උන නහාරු සම්බන්ධං නහරවැල් වලින් තාම මේ අතපය බැඳිලා තියෙනවා. නහරවැල් වලින් තාම මේවා බැඳිලා තියෙනවා. සමන්සලෝහිතං තනින් තන මස් දිය වෙලා ගිහිල්ලා මේ හැම දිය වෙලා ගිහිල්ලා දැන් මස් කෑලි නහර වලින් බැඳිච්ච මස් කෑලි ලේ වැකුණු මස් කෑලි රතු පාටට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ කය එබඳු ස්වභාවයටපත් උන කය පිළිබඳව එයා බලාගෙන වාසය කරනවා අර විදිහට තමන්ගේ රූපයකට ආදේශ කරමින් බාහිර රූපයකට ආදේශ කරමින් ඒ වගේම ආධ්‍යාත්මික සහ බාහිර කියන මේ දෙක අනුවම බලමින් වාසය කරනවා. සමුදය අනුව බලනවා. ඊට පස්සේ වැය අනුව බලනවා. සමුදය සහ වැය අනුව බලමින් වාසය කරනවා. ඊට පස්සේ නැවත අර විදිහට දාපු ඇටසැකිල්ලක් බවට පත් උන නිම්මංශ ලෝහිතක උන මේ ලෝහිතමක් හිටන් මස් නැතුව ලේ වැකුණු ඇටසැකිල්ලක් බවට පත් වුණු නහරවැල් වලින් පමණක් එහෙට මෙහෙට බැඳිලා තියෙන මේ කය පිළිබඳව එයා මානසිකාරය කරලා බලනවා. එතකොට ඒක තමන්ගේ කයත් ඒ බඳු ස්වභාවයකටපත් වෙනවා. ඒවම් භාවී ඒවම් ධම්මෝ ඒතං අනතීතෝති කියලා
තමන්ගේ කයේ ස්වභාවයත් ඒකමයි නේද කියලා ඒ අනුව තමන් මානසිකාරයේ පැවැත්වීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම නැවත අට්ටික සංකලිකං අපගත සමංස ලෝහිතං නහාරු සම්බන්ධං. එතකොට අර මේ ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ විදිහට නහාරු සම්බන්ධන් නහර වලින් බැඳිලා තියෙන මේ කය පිළිබඳව මානසිකාරය කළා බලනවා. ඒ වගේම ඊළඟට නැවත පුනච්ච පරම් භික්ඛවේ පස්සේ භික්ඛවේ භික්ඛෝ සේයතහපි පස්සීය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්කිත්තානි අඤ්ඤේන හත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං. ඊට පස්සේ දකිනවා මේ අර බැමි බිඳිලා නහර වලින් බැඳිලා එකතු වෙලා තිබ්බ බැමි බිඳිලා අඤ්ඤේන හත්තට්ටිකං අතේ යට කටු ටික වෙනම, කකුලේ යට කටු ටික වෙනම, කලව යට කටු ටික වෙනම. එතකොට ඔළුව ළඟින් ගැලවිලා ගිහිල්ලා තව තැනක මේ විදිහට ඇඟේ තියෙන එක එක ඇටකට්ටු එක එක තැන් වලට විසිරිලා සතුන් විසින් ඇදගෙන ගිහිල්ලා ඒ දේවල් තනින් තැනට ගිහිල්ලා ඒ විදිහට මේ තියෙන ඇටකට්ටු විදිහට විසිරිලා ගියපු සිරුර දකින්න. මල් සිරුරක් දැම්මහම ඒ විදිහටම දිරලා යන්නේ නැහැ. විවිධ සත්තු ඇවිල්ලා ඒක කනකොට කෑලි කෑලි කොටස් එහෙට මෙහෙට අදිනකොට ඒ පොළවේ ඒ ප්‍රදේශයේම ඒක සැරිසරනවා. දැන් ඔබ දකින්නවනේ සමහර වෙලාවට ගම්බදෝ ඉන්න කෙනෙක් නම් සතෙක් මැරුණාම බල්ලෝ වගේ සත්තු මොකද කරන්නේ? ඒ ඇට කැබලි අරගෙන ඇවිල්ලා ඒවා තනින් තන දානවා. ඉතින් අර මල සිරුරකත් සිද්ධ වෙන්නේ ඒ දෙයම තමයි. අර විවිධ සත්තු ඇවිල්ලා ඒවා ඇදගෙන යනවා. එහෙට මෙහෙට විසිරලා යනවා. එතකොට අර ඒ දාපු තැන විතරක් නෙමෙයි ඒ හාත්පසු ප්‍රදේශයේම විවිධ ඇට සැකිලි විසිරලා තියෙනවා. ඉතින් අර ඒ වගේ නිමිත්තක් දිහා බලලා මේකයත් මෙබඳු ස්වභාවයකටපත් වෙනවා නේද කියලා ඒ කය පිළිබඳව මානසිකාරය කරලා බලනවා. ඊට පස්සේ ඒ කෙනා බලනවා සීවතිකාය චද්දං අට්ටිකානි සේතානි සංකවන්න උපනිභානි ඇටසැකිල්ලක් බවට පත් වුණ සුදු පාටට ගියපු දැන් අර ඇටකොටු පෑදිලා මේවා අවුසුලඟට වදිනකොට මේ ඇටසැකිල්ල සම්පූර්ණම ඇටකටු කෑලි ටික අර සුදු පාට බවට පත් වෙලා මේ සුදු පැහැයට දිස්සෙන්න පටන් ගන්නවා. එතකොට එයා ඒකත් සෝයිම මේව කායන් උපසංහරති එතනට මේ කය එළඹවා බලමින් වාසය කරනවා. මේ විදිහට එයා ඒ ඇටසැකිලි වශයෙන් විසිරී ගියපු කය පිළිබඳව ඒ ඇටසැකිලි වලට මේ කය සාපේක්ෂ කරමින් අර කතා කරපු ආකාරයට මානසිකාරය කරලා බලනවා. ඊට පස්සේ නැවතත් ඒ කෙනා මෙනෙහි කරලා බලනවා සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පුංජික ජාතානි තේරෝ වස්සකානි. ඒ කියන්නේ අර වසරක් ඉක්මිලා යනකොට වසරක් හමාරක් ඉක්මිලා යනකොට හුදු ඇට කෑලි ගොඩක් විතරක් ඒ තැනක ගොඩ ගැහිලා තියෙනවා. දකින්න පුළුවන්කම යනවා. ඊට පස්සේ අර කෙනා මොකද අපි කරන්නේ අර භාවනානුයෝගී කෙනා තමාගේ කයත් එබඳු ස්වභාවයකටපත් වීම එළඹවමින් වාසය කරනවා. ඊට පස්සේ නවවෙනි එක හැටියට සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි. අර ඇට සැකිලි විදිහට කැඩිලා ගිහිල්ලා ඒවා මේ චුන්නක ජාතානි හුණු බවටපත් වෙලා ටික ටික අර මේ හුණු වගේ ස්වභාවයෙන් ඒක දිර දිර යන්න පටන් ගන්නවා. ඒ විදිහට දිර දිර යන ඇට කෑලි ගොඩක් ඒ බඳු තැන් දකිමින් වාසය කරනවා. එතකොට ඒ බඳු නිමිති අතුරුනහම ඒ බඳු නිමිති හොඳට ග්‍රහණය කරගෙන මේ භාවනා කරන කෙනාට පුළුවන්කම තියනවා ඒ බඳු නිමිත්තක භාවනා කරන්නට. දැන් සමත භාවනාවක් විදිහට මේ භාවනාවලට පුළුවන් කමක් නැහැ පින්නතුනේ මේ මට්ටමකින් ගිහිල්ලා උපචාර අර්පණා ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර්පණා ධ්‍යාන ලබන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ ආදී භාවනාවක් තුළින් අර ඒ තැනක තිබෙන වර්ණ සටහනක් අරගෙන කෙනෙකුට සමතේ පැත්තෙන් ගිහිල්ලා නැවත ධ්‍යාන උපදවන තැනකට යන්න පුළුවන්කම තිබෙනවා. ඒක ඒකට අර වර්ණය පිළිබඳව අරමුණු කිරීම විදිහට භාවනාව දියුණු කිරීමක් ලෙසයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. හැබැයි මේ මට්ටමේදී සිද්ධ කරන්නේ මේ විදිහට මට්ටමක් නෙමෙයි. අර ආත්ම සංඥාව හෙළවෙන විදිහට ආත්ම සංඥාව ඉවත්ව යන විදිහට සුභ සංඥාව ඉවත්ව යන විදිහට මේ කය පිළිබඳව කයෙහි යථා ස්වභාවය ප්‍රකට වෙන විදිහට එහි මානසිකාරයේ පැවැත්වීම තමයි මෙතනදී සිදු කරනු ලබන්නේ. අන්න ඒ විදිහට මෙහි ස්වභාවය පිළිබඳව නැවත නැවත අපි හිතට කියා දීම මේ නවසීවතිකයේ තුළ සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නවසීවතික භාවනාව නිසා ප්‍රධාන භාවනාවක් අපිට මේ ආත්ම සංඥාව බොහොම රළු මට්ටමින් බැසගෙන තියෙන දේ ඒ ගතිය අපිට ඉතා ඉක්මනින් ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා පින්නතුනි. මේක අපි මනසට නැවත නැවත භාවිත කිරීම තුළ නැවත නැවත ප්‍රගුණ කිරීම තුළ.
එනිසා මේ භාවනාව කරන්න අපහසුණත් මෙහි නිමිති ටික හොයාගෙන ඒ නිමිති අනුව ඔබ මානසිකාරයේ පවත්වන්නට ටිකක් පුරුදු වෙන්න. ඒ නිමිති අනුව ඔබේ හිත හික්මවන්නට, නිමිති අනුව ඔබේ මානසිකාරයේ පවත්වන්නට හිත ටිකක් පුරුදු කරන්න. එතකොට මේ නිමිති අනුව හිත හික්මවනකොට, නිමිති අනුව ඔබේ මානසිකාරයේ පවත්වනකොට ඒක ගොඩාක් උපකාරී වෙයි. ඔබටම අත්දකින්න පුළුවන්කම ලැබෙයි. ඒ තුල ආත්ම සංඥාව සහ සුභ සංඥාව කොතෙක් දුරට ඉවත් කරනවද කියන එක පිළිබඳව. ඒ කියන්නේ මේ කය මලමිනියකට ආදේශ කරන්නත් සමහරලාට හිත නැමෙන්නේ නැහනේ. කෙනෙක් මැරිලා මృతදේහය දකිනකොට මේ කය එතනට ආදේශ කරලා බලන්න හිත නැමෙන්නේ කීයෙන් කී දෙනාටද? සමහරලාට මිනි පෙට්ටියක් දකින්නත් බය ලෝකේ මේ වගේ මට්ටමකට හිත නැමෙන්නේ ඊටම ස්වල්ප දෙනෙකුට. පින්නතුනේ ඒක හිත නමනවා කියන එක, එතනට හිත යොමු කරනවා, ඒ විදිහට හිතනවා කියන එක මහ වීරකමක් කියනවා නෙමෙයි. ඒ විදිහට හිතලා අපි ධර්මානුකූල මානසිකාරයක් පැවැත්වීම තමයි වටින්නේ. ඒ පිළිබඳව හිත යොමු කරලා ධර්මානුකූල මානසිකාරයක් පැවැත්වීම. මේ කයෙහි ස්වභාවයත් මේක නේද? මම කියලා පෝෂණය කරගන්න තැන විද්‍යමාන යථාර්ථය මේක නේද? තව අය කියලා ව්‍යවහාර කරන තැන විද්‍යමාන යථාර්ථය මේක නේද? එතකොට මේ කය දිරලා යන ස්වභාවය උරුම කරගෙනනේ මේ දැනුත් මේ මොහොතේදිත් තියෙන්නේ. ඒ බඳු මට්ටමේ කයකට නේද මම මගේ කියලා මේ කතා කරන්නේ. ඒ බඳු මට්ටමේ රූපයක් නේද මේ පෝෂණය කරනු ලබන්නේ. එතකොට යන්නේනකොට තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් Tamanට පුළුවන්කම තියෙන ඒ බඳු සංඥාවකින් වාසය කරන්න. ඒ නිසා මේ සංඥාවන්ගෙන් එකක් අරගෙන ඔබ ටිකක් මෙනෙහි කරලා බලන්න. ඔබට සමහරලාට බොහොම පහසුවෙන් අට්ටික සංඥාව ගන්න පුළුවන් ඇටසැකිල්ලක් කියන එක. ඒක ඔබට S2කින් දැකලා ඒ නිමිති ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔබට අර විදිහට මృతදේහයක් දිහා බලලා ඒ නිමිති ගන්න පුළුවන්කම තියෙනවා වර්ණ සටහනක් තුළ හරි. මේකෙන් කියන්නේ හැම නිමිත්තක් ගැනම එක නිමිත්තක් ගැන මේ බලුවා ඊළඟ නිමිත්ත ගැන බැලුවා ඊළඟ නිමිත්ත ගැන බැලුවා කියන එක නෙමෙයි. ඔබට වඩා ගැළපෙන ඒ බඳු ආකාරයේ නිමිත්ත හොඳින් ග්‍රහණය කරගන්න. ඒ බඳු ආකාරයේ නිමිත්ත ග්‍රහණය කරගෙන ඒ බඳු ආකාරයේ නිමිත්තට අනුව වඩන්න පුරුදු වෙන්න. එතකොට ඒ ආකාරයේ නිමිත්තට අනුව වඩන්න පුරුදු වෙනකොට මේක ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ පින්නතුනි වඩා තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා මේ රූපේ කයේ ස්වභාවය පිළිබඳව. එහෙනම් ඒ සඳහා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න, ඒ සඳහා ඔබ ඔබේ මනස භාවිත කරන්න මේ පිළිබඳව ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න පිළිබඳව අපි ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කළ භාවනාව පිළිබඳව තේරුම් අරගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි මේ පරිලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටත් අපි මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද භාවනා වැඩසටහනෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට. මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් ඒ මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන නවසීලන්තයේ පදිංචි ජයරාණි කොඩිකාර මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල තිබුණු අපහසුතාවයත් එක්ක ඒ පැවතුණු ධර්මදේශනාවන් ඉදිරි දිනයක සඳහා යොදා ගන්නට එතුමිය කාරුණිකව අනුග්‍රහ කරන්නට යෙදුණා. පුණ්‍ය අනුමෝදනා කරනවා.
ශාසන උන්නතිය වෙනුවෙන් විශේෂයෙන්ම සොයා බලමින් කටයුතු කරන ඒ ජයරාණි කොඩිකාර මෑණියන්ට ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ පිණසම අමා මහ නිවනින් සැනසීම පිණසම මේ සියලු කුසල ධර්මයෝ එකසේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.